ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසේත් අපි අපේ දහම් පාසල අවසාන ශ්‍රේණි ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ දැන් අපි පසුගිය සතියේ ආරම්භ කළ අපේ අභිධර්මය පාඩම් කොටස් සාකච්ඡා කරන්න. දැන් එතෙන්දී අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා චිත්ත පරමාර්ථය පිළිබඳව. දැන් මම අද පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් දැන් පසුගිය සතිය අපි කතා බහ කරපු දේවල් නැවත චුට්ටක් අපි මතක් කරගෙන ඉමු. දැන් අපි පසුගිය සතියේ කතා කළා දැන් අභිධර්මය කියන්නේ කුමක්ද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොන වගේ ධර්මයක්ද? ඒව කරුණු කාරණා අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. දැන් එතෙන්දී අපි දැනගත්තා අභිධර්මය කොටස් හතරකට අපි බෙදලා දක්වනවා. ඒ බෙදලා දක්වන කොටස් හතර තමයි අපි සතර පරමාර්ථ ධර්ම කියලා හඳුන්වන්නේ කියලා අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. දැන් එතෙන්දී ඔයාලා දැනගත්තා සතර පරමාර්ථ ධර්ම විදිහට අපි නම් කරන්නේ චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය සහ නිබ්බාන පරමාර්ථය කියලා ඔය කට්ටිය දැනගත්තා. ඒ වගේම අපි පසුගිය සතියේ සාකච්ඡා කළා සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා කියන්නේ මොනවද කියලා. දැන් සම්මුති දේශනා කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාර වෙන වචන භාවිතා කරගෙන අපි අපේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළා නම් ඒ දේශනාව අපි හැඳින්වුවා සම්මුති දේශනාවක් කියලා. ඒ වගේම මේ අභිධර්මයේ සඳහන් වෙන වචන සහ අර්ථ පාවිච්චි කරගෙන බුදුහාමුදුරුවෝ යම් ධර්ම කාරණා කීපයක් දේශනා කළා නම් එවන් වූ ධර්ම කාරණා අපි හැඳින්වුවා පරමාර්ථ දේශනා කියලා. ඒ වගේම අපි සාකච්ඡා කළා සංකත සහ අසංකත ධර්ම පිළිබඳව. දැන් අපි පටිච්චසමුප්පාදය පාඩම කතා කරනකොටත් සංකත සහ අසංකත ධර්ම පිළිබඳව අපි සාකච්ඡා කළා. ඔයාලට මතක ඇති. දැන් සංකත ධර්ම කියලා අපි හැඳින්වුවේ හේතු ප්‍රත්‍යයන් හින්දා ඇතිවන්නා වූ ධර්ම. ඒ වගේම අසංකත ධර්ම කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන් මූලික පාදක කරගන්නේ නැතුව ඇති වෙන ධර්ම අපි හැඳින්වුවා අසංකත ධර්ම කියලා. ඒ වගේම මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්මයම අපි මේ සංකත සහ අසංකත කියන කාරණා දෙක අනුව බෙදලා දැක්වුවා. ඒකෙන් අපි දැනගත්තා චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය සහ රූප පරමාර්ථය සංකත ධර්ම කියන කාණ්ඩයට අයත් වෙනවා. ඒ වගේ ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් හින්දා හටගන්නා වූ ධර්ම කාරණා කියන කොටසට අයත් වෙනවා. ඒ වගේම නිබ්බාන පරමාර්ථය නැත්නම් නිර්වාණය අසංකත ධර්ම කියන කාණ්ඩයට අයත් වෙනවා කියලා අපි පසුගිය සතියේ දැනගත්තා. ඒ වගේම අපි සිත මොන වගේ දෙයක්ද කියලා සාකච්ඡා කරලා සිත විවිධ ආකාරයෙන් කොටස් කරලා දැක්වුවා. ඒකෙන් සිතේ ප්‍රභේද විදිහට අපි සිතේ ස්වභාවය අනුව කොටස් පහකට බෙදලා දැක්වුවා. ඒ තමයි කුසල සිත්, අකුසල සිත්, අහේතුක සිත්, විපාක සිත් සහ කිරිය සිත්. ඒ වගේම පුද්ගලයා වෙසෙන්නා වූ ස්ථානය අනුව, පුද්ගලයා වෙසෙන්නා වූ භූමිය අනුව අපේ ඇතිවන සිත් ආකාර හතරකට අපි බෙදලා දැක්වුවා. ඒ තමයි කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් සහ ලෝකෝත්තර සිත් කියලා. දැන් එතෙන්දී ඔයාලා දැනගත්තා සම්පූර්ණ සිත් සංඛ්‍යාව 121ක් පවතිනවා කියලා ඔයාලා දැනගත්තා. ඒ වගේම සිතේ ස්වභාවය අනුව අපි බෙදපු කොටස් සිත් ආකාර පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතෙන්දී ඔයාලා දැනගත්තා කුසල මූල සහ අකුසල මූලයන් පිළිබඳව. අකුසල මූලයන් විදිහට හැඳින්වුවේ ලෝභ, දෝෂ, මෝහ. අපි ඒවට අකුසල හේතු කියන නමිනුත් හැඳින්වුවා. ඒ වගේම කුසල මූල කියලා අපි හැඳින්වුවේ අලෝභ, අදෝෂ, අමෝහ කියන කාරණා තුන, හේතු තුන. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරන්න පටන් ගත්තා කාමාවචර සිත් 54 පිළිබඳව. ඒකෙන් අපි සාකච්ඡා කළා කාමාවචර සිත් 54 අපිට කොටස් තුනකට බෙදලා දක්වන්නට පුළුවන් කියලා. ඒ තමයි අකුසල සිත් 12කුත්, අහේතුක සිත් 18කුත්, ශෝභන සිත් එහෙම නැත්නම් කුසල සිත් 24කුත් විදිහට අපිට බෙදලා දක්වන්නට පුළුවන් කියලා අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. දැන් එතෙන්දී අපි අකුසල සිත් 12 සාකච්ඡා කරන්න පටන් අරන් ලෝභ සිත් 8 පිළිබඳව අපි සාකච්ඡා කළා. මතකද ලෝභ සිත් 8? අපි උදාහරණ සහිතව සාකච්ඡා කළා. දැන් ලෝභ සිත් 8 විදිහට අපි සාකච්ඡා කළේ සෝමනස්ස සහගත, දික්ටිගත සංප්‍රයුක්ත, අසංකාරික සිත, සෝමනස්ස සහගත, දික්ටිගත සංප්‍රයුක්ත, සසංකාරික සිත, සෝමනස්ස සහගත, දික්ටිගත විප්‍රයුක්ත, අසංකාරික සිත, සෝමනස්ස සහගත, දික්ටිගත විප්‍රයුක්ත, සසංකාරික සිත, උපේක්ඛා සහගත, දික්ටිගත සංප්‍රයුක්ත,
අසංකාරික සිත උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත කියලා අපි මූලික ලෝභ සිත් 8ක් පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේ උදාහරණත් සහිතව. අද දවසේ අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ අද පාඩම ආරම්භ කරන්න තියෙන්නේ මේ අකුසල සිත් 12න් අපි 8ක් සාකච්ඡා කළා. ඒ කියන්නේ ලෝභ මූලික සිත් 8 පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් අද අපිට මුලින්ම සාකච්ඡා කරන්නට තියෙන්නේ දෝෂ මූලික සිත් 2 සහ මෝහ මූලික සිත් 2 පිළිබඳව. එතකොට සම්පූර්ණ සිත් අකුසල සිත් 12 පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. දැන් එහෙනම් අපි බලමු මේ දෝෂ මූලික සිත් 2 මොනවද කියලා. දැන් ඔයාලා දන්නවා හොඳ ආකාරවම අපි අකුසල මූලයන් කියලා හැඳින්වුවේ ලෝභ, දෝෂ, මෝහ. ඒ අතරින් දෝෂ කියලා හැඳින්වුවේ මොකක්ද? ඒකේ අර්ථය අපි සැලකුවොත් එහෙම දෝෂ කියලා අපි හඳුන්වන්නේ ද්වේෂය නැත්නම් තරහව කියන තේරුම ඇතුව. දැන් ඔයාලා දන්නවා අපි මේ සිත් යටතේ කතා කරන්නේ වෙන කාගේවත් තියෙන දෙයක් පිළිබඳව නෙමෙයි. මේ අපි තුල ඇතිවෙන අපේ හිතට ඇතිවෙන දේවල් පිළිබඳව අපේ හිතේ ඇතිවෙන හිත් පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. අපි තුල ඇතිවෙන සිත් පිළිබඳව. දැන් එතෙන්දී ඔයාලට ලෝභයක් හිතුනහම මොන වගේ අවස්ථාද ඔයාලට පසු කරන්නේ? ඔයාලට මොන වගේ හිත්ද ඇති වෙන්නේ කියලා තමයි අපි මීට සුළු මොහොතකට කලින් මතක් කළේ. දැන් සාමාන්‍යයෙන් පෘථග්ජන මිනිස්සු වෙච්ච අපි හැමෝටම මොකක් හෝ හේතුවකට ජීවිත කාලය ඇතුලේ තරහ යනවා. දැන් ඔයාලට තරහ කියන දේ 아무තෙන් මට මවලා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කෙනෙක් තරහ පොඩ්ඩක් හරි ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අන්නේ තරහව වෛරය මේ කියන අවස්ථාවවලදී අපිට ඇති වෙන සිත් දෙකක් තියෙනවා. අන්න ඒ සිත් දෙක තමයි දෝමනස්ස සහගත පටික සංපයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත කියන්නේ. හරිද? දැන් ඒතකොට ඕනම තරහ අවස්ථාවක අපිට ඇති වෙන්නේ මෙන්න මේ හිත් දෙකෙන් එකක්. ඕනම තරහ අවස්ථාවක. හරිද? දැන් අපි බලමු මේ තරහ අවස්ථාව මොන වගේද කියලා. දැන් ඊට කලින් මේ හිත්වල මේ තේරුම අපි බලමුකෝ. දෝමනස්ස සහගත. දෝමනස්ස සහගත කිව්වේ මොකක්ද? දැඩි දුකකින් යුක්තව. දැන් තරහ ගිය වෙලාවට හිතට දැනෙන මාර සතුටක්ද දුකක්ද? දැන් ඔයාලම බලන්නකෝ. තරහ ගිය වෙලාවට දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ ඔයාලා ගාව තියෙන මොනවා හරි දෙයක් කවුරු හරි කැඩුවා. අපි කියමුකෝ ඔයාලා අලුතෙන්ම ගෙනාපු වතුර බෝතලයක් තියෙනවා කියලා. අලුතෙන්ම ගෙනාපු වතුර බෝතලයක් තියෙනවා. පීදුරු වතුර බෝතලයක්. කවුරු හරි ඔයාගේ ඩෙස් එක හොල්ලලා ඒ වතුර බෝතලේ බිම දාලා කඩනවා. ඒ වෙලාවට ඔයාලට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද? මාර තරහක් නේද? බයිනව නේද? උඹට ඇස් පේන්නේ නැද්ද? එහෙම කියලා එක එක දේවල් කියලා බයිනවනේ. බයින විදිය කියන්න ඕනේ නැහැ මං. හරිද? ඔයාලා දන්නවා බයින විදිය. ඉතින් අන්න ඒ වෙලාවට අපේ හිතට දැනෙන්නේ කෙනෙක්ට තරහෙන් බයිනකොට සතුටක්ද? සතුටක් නෙමෙයිනේ. දුක, වේදනාවක් ඇති වෙන්නේ නේ. සමහරව තරහෙන් වෙවුලනවා. සමහරව දාඩිය දානවා, කඳුළුත් වෙනවා. ඉතින් ඔන්න ඔය ලක්ෂණ සහිතව තමයි අපිට තරහව කියන දේ අපේ හිතට දැනෙන්නේ. තරහ හිතක් අපිට ඇති වෙන්නේ ඔන්න ඔයගේ ලක්ෂණات එක්ක. ඉතින් ඒ අවස්ථාවේ අපි කියනවා තරහක් ඇති වුණා නම් අපේ හිතට ඉස්සෙල්ලාම දැනෙන්නේ දුක. එහෙනම් දෝමනස්ස සහගතයි. පටික සංපයුක්ත. පටික කියන්නේ තරහට කියන තව නමක්. මේ අපි ඊට කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. පටික කියන්නේ තරහට කියන තව නමක්. පටික සංපයුක්ත නම් පටික කියන්නේ මොකක්ද? තරහෙන් යුක්තයි. තරහෙන් යුක්තයි. එහෙනම් බලන්න දුකකිනුත් යුක්තයි තරහිනුත් යුක්තයි. ඊට පස්සේ අසංකාරික සසංකාරික. දැන් අසංකාරික කියන වචනේ තේරුම මොකක්ද? තමන්ම හිතලා තමන්ම කරන දෙයක්. අසංකාරිකයි. සසංකාරික කිව්වේ අනුන්ගේ පෙළඹවීමක් ඇතුව. ඒ කියන්නේ වෙන කෙනෙක් කියපු හින්දා තරහ ගියා. හරිද? දැන් ඔකට අපි ගමුකෝ උදාහරණ ටිකක්. අර මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණෙම ගන්නකො. කෙනෙක් ඔයාගේ වතුර බෝතලේ බිම දාලා කැඩුවා නම් එවලේ තරහ යන්නේ කවුරුත් වාට කියලාද? නෑ. ඔයාම දැක්ක මේ බෝතලේ බිම වැටෙනවා. ඒක කැඩෙනවත් ඔයා දැක්කා. එතකොට තරහ යන්නේ කාටද? ඔයාටම තමයි. තමන්ම හිතලා තමන්ම තරහ ගන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට ඇති වෙන්නේ මොන හිතද? දෝමනස්ස සහගත පටික සංපයුක්ත අසංකාරික සිත. දැන් සමහර අවස්ථාවලදී වෙන කෙනෙක් ඇවිල්ලා අපිට කේලමක් එහෙම කිව්වම කේලමක් නෙමෙයි දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න අසවලා ඔයාට බැන්නා. අන්න අතෙන්ට වෙලා ඔයාට තාම බයිනවා. හරිද? ගිහින් මොකක් හරි කියලා එක විසඳ ගන්න. එහෙම කියලා අවස්ථා තියෙනවනේ. නේද? එහෙම නැත්නම් ඔයාගේ වතුර බෝතලේ කඩපු සිද්ධිය වෙන කෙනෙක් ඇවිල්ලා ඔයාට කියනවා.
අන්න අර වගේ වතුර බෝතලේ බිම දාලා කැඩුවා. හරිද? දැන් එතකොට තරහ යන්නේ ඔයා දැකලාද? ඔයා දැකලා නෙමෙයි. ඔයා හිතලත් නෙමෙයි. වෙන කෙනෙක් කියපු හින්දානේ. දැන් ඔයාට බයිනවා කියලා අර වෙන කෙනෙක් ඇවිල්ලා නැත්නම් ඔයාගේ යාළුවෝ ඇවිල්ලා කිව්වොත් ආ උඹට අතන බයිනවා අරුන් ටික එකතු වෙලා කියලා කියනවනේ. එහෙම අර යාළුවෝ ඇවිල්ලා ඔයාට කිව්වේ නැත්නම් ඔයාට තරහ යනවද ඒ ගැන? ඔයා දන්නවද ඒ ගැන? එහෙම දන්නේ නැහැ. එහෙනම් කෙනෙක් කියපු දෙයක් අහලා තමයි තරහ යන්නේ. ඒ වගේ අවස්ථාවක ඔයාට ඇති වෙන දෝෂසිත නැත්නම් තරහ හිත තමයි දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත කියලා කියන්නේ. දැන් අර අපිට ඇති වෙන හිත් වලට අපි මේ නම් ටිකක් දෙනවානේ. දැන් බුදුහාමුදුරුවෝ ලස්සනට නම් ටිකක් දීලා තියෙනවා. ඔයා තනියෙන් තරහ ආවනම් ඔයාට ඇති වෙන්නේ මෙන්න මේ හිත. ඔයාට වෙන කෙනෙක් කියපු දෙයක් හින්දා තරහක් ආවනම් ඔයාට ඇති වෙන්නේ මෙන්න මේ සසංකාරික සිත. පැහැදිලිද? ඔන්න ඔය සිත් දෙක තමයි දරුවෝ දෝෂ මූලික සිත් දෙක කියලා අපි හඳුන්වන්නේ. දැන් එතකොට අපි අකුසල සිත් 12 යටතේ ලෝභ සිත් 8ක් කතා කළා, දෝෂ සිත් 2ක් පිළිබඳව කතා කළා. ඊළඟට අපිට තියෙන්නේ මෝහ සිත් 2 පිළිබඳව සාකච්ඡා කරන්න. මොකක්ද මෝහය කියලා කියන්නේ? මෝහය කියලා කියන්නේ අපිට හඳුන්වන්න පුළුවන් මේ ලෝකයේ පවතින ඇත්ත දේ ඇත්ත සැටියෙන් අවබෝධ කරගන්නට තියෙන නොහැකියාව. එහෙම නැත්නම් නිවැරදි දේ අවබෝධ කරගන්නට තියෙන බැරිකම. තව සරල වචනකින් අපි කිව්වොත් එහෙම මෝඩකම. හරිද? දැන් කෙනෙක්ට දෙයක් අද මේ නිවැරදිව අවබෝධ කරගන්න බැරි වෙන්නේ මෝඩකම හින්දා. හරිද? මේ මොහේ කියන එක හඳුන්වන්න පුළුවන් සරලව වචනයක් තමයි මෝඩකම කියලා කියන්නේ. හරිද? එහෙමනම් අපි මේ මෝහයෙන් හින්දා නැත්තම් මේ ලෝකේ පවතින දේවල් මේ තියෙන දේවල් හරියට අවබෝධ කරගන්නට තියෙන නොහැකියාව හින්දා විවිධ වූ අකුසල කර්මයන් සිද්ධ කරගන්නවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවවලදී අපිට ඇති වෙන සිත් තමයි මේ මෝහ මූලික සිත් කියලා කියන්නේ. හරිද? දැන් මෝහ මූලික සිත් දෙකක් තියෙනවා. බලන්න මේ සිත් දෙක. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත්. දෙවෙනි එක තමයි උපේක්ඛා සහගත උද්ධච්ච සංපයුක්ත සිත්. දැන් බලන්න අපේ හිතට යම්කිසි සැකයක් ඇති වෙච්ච වෙලාවට හරිද විචිකිච්ඡා කියන්නේ මොකක්ද සැකයක් ඇති වුණ වෙලාවට සැකයක් කියන්නේ මොකක්ද බුදුහාමුදුරුවෝ ඇත්තටම මෙහෙම බණක් කිව්වද ඒ වගේම ස්වාමින් වහන්සේලා ඇත්තටම පන්සලේ සිල් රකින්නවද බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඇත්තටම මේ හැම දෙයක්ම විස්තර කරලා තියෙනවද එහෙමත් නැත්තම් අපි පහුගිය භවයක හිටියද මරුණට පස්සේ ආයෙත් ඉපදෙනවද ඔන්න ඔයගේ ප්‍රශ්න ගොඩකට අපි සැකයෙන් යුක්තව ජීවත් වෙනවා හරිද සාමාන්‍ය ජීවිතේත් අපි එක කෙනා ගැන සැකයෙන් ඉන්නවා එක සිදුවන සිදුවීම් පිළිබඳව සැකයෙන් ඉන්නවා ඒවා ගොඩක් දේවල් පිළිබඳව අපි සැකයෙන් ඉන්නවා සාමාන්‍ය ජීවිතය තුල අන්න ඒ වගේ සැකයෙන් ඉන්න වෙලාවට අපිට ඇති වෙන්නේ අකුසලයක්මයි නම් කිසි අවස්ථාවක සැකයෙන් යුක්තව අපි කටයුතු කරනවා නම් ඒ වගේ අවස්ථාවක අපිට ඇති වෙන්නේ අකුසලයක්මයි. ඉතින් අන්න ඒ සැකයෙන් යුක්තව ඉන්න අවස්ථාවකදී අපිට ඇතිවන හිත තමයි මේ උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත කියලා කියන්නේ. දෙවෙනියට අපිට හම්බ වෙන උපේක්ඛා සහගත උද්ධච්ච සංපයුක්ත සිත. දැන් උද්ධච්චය කියන්නේ මොකක්ද? මම කලින් දවසකත් ඔයාලට කියලා දුන්නා. මේ උද්ධච්ච කියන වචනේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන නම් වැරදි අර්ථකථනයක් සහිතව. දැන් කෙනෙක් මිනිසෙක් එක දැන් බිම් බලාගෙන පාරේ යනවා නම් වැඩි කතා බහ කරන්නේ නැත්තම් කියනවා ඌ මහ උද්දච්චකා කියලා. එහෙමනේ අපේ ගම්වල එහෙම කියන්නේ නේ. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ එහෙම. ඒක මහ උද්දච්චකා. මිනිස්සෙක් එක්ක කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? මහ ලොකුකමින් ඉන්නවා. හරිම මාන්නයෙන් ඉන්නවා. ඒ අදහසින් යුක්තවනේ එතන උද්දච්ච කියන වචනේ පාවිච්චි වෙන්නේ. නමුත් අපි අභිධර්මයේ තුල මේ ධර්මයේ ඇතුලේ මේ උද්දච්ච කියන වචනය භාවිතා වෙන්නේ පුතේ හිතේ පවතින නොසන්සුන්කම කියන අර්ථයෙන්. දැන් මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ මම කලිනුත් කියලා තියෙනවා. ඔයාලා වෙන වැඩක් කරන ගමන් හරිද? දැන් කොහේ හරි යන්න ලෑස්ති වෙනවා. එහෙම ගමුකෝ. කොහේ හරි යන්න ලෑස්ති වෙනවා. දැන් දුම් ඔක්කොම අතඳගෙන, කලිසොමුත් අඳගෙන, කමිසෙත් අඳගෙන ඔක්කොම කරගෙන, කොණ්ඩෙත් පීරගෙන ඔක්කොම කරගෙන හොයනවා ෆෝන් එක. එහෙම නැත්නම් පර්ස් එක. හරිද? හැමතැනම හොයනවා. අම්මටත් කෑ ගහනවා. ගෙදර මිනිස්සුන්වත් කෑ ගහනවා. කවුද ගත්තේ? කොහෙද තිබ්බේ? හැංගුවා නේද? එහෙම කිකේ කෑ ගහනවා. අන්තිමට බලනකොට කොහෙද තියෙන්නේ? ඔයාගේම සාක්කුවේ. හරිද? සමහර පිරිමි ළමයින්ට ඔය වගේ දේවල් ගොඩාක් වෙලා ඇති. යාළ ළමයින්ටත් ඔය වැඩ වෙනවනේ.
කොණ්ඩේ පීර ඉන්නවා. විනාශියේ මොකක් හරි වැඩකට යනවා. ඊට පස්සේ ඇවිල්ලා හොයනවා කෝ පනාව කියලා. ගලින් නම් පනාව කොණ්ඩේ ගහගෙන. හරිද? ඔන්න වගේ හිතේ නොසන්සුන්කම හින්දා, ඒ කියන්නේ හිතේ එකඟකමක් නැතිකම හින්දා අපි එක එක දේවල් කරනවානේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපේ හිතේ ඇති වෙන නොසන්සුන්කමක් තියෙනවා. අපේ දෙයක් නැති වුනහම නේද? අපි ගාව තියාගෙන නැහැ කියලා අපි හොයනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී හිත බොහොම නොසන්සුන්. අන්න ඒ වගේ හිතේ ඇතිවන්නා වූ නොසන්සුන්කම අපි හඳුන්වනවා පුතේ උද්දච්චකම කියලා. හරිද? ඒ හින්දා ඔයාලා නිවැරදි භාවිතයකට හුරු වෙන්න උද්දච්ච කියලා කියන්නේ හිතේ පවතින නොසන්සුන්කම. එහෙනම් හිත නොසන්සුන් අවස්ථාවලදී කලබල අවස්ථාවලදී ඔයාට ඇතිවෙන හිත තමයි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත කියලා අපි කියන්නේ. හරි. දැන් මෝහ මූලික සිත් දෙකක් කතා කරාට පස්සේ අපිට තියෙන අකුසල සිත් 12 අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. හරිද? අකුසල සිත් 12 අපි කතා කළා. දැන් අපි කතා කරන්නේ කාමාවචර සිත් 54 යටතේ. අකුසල සිත් 12ක් අපි කතා කළා. කාමාවචර සිත් කියන්නේ මොන සිත්ද? කාටද ඇති වෙන්නේ? කාමාවචර සිත් ඇති වෙන්නේ මේ කාමාවචර කියන භූමියේ ඉන්න කට්ටියට. කාමාවචර භූමියේ ඉන්න කට්ටිය කවුද? මනුෂ්‍ය ලෝකේ ඉන්න කට්ටිය, දිව්‍ය ලෝක 6 ඉන්න කට්ටිය සහ අපාය 4 ඉන්න කට්ටිය අපි හඳුන්වනවා කාමාවචර භූමියේ ඉන්නා වූ පිරිස් කියලා. ලෝක 11ක කට්ටිය මේ කාමාවචර භූමියේ ඉන්නවා. ඉතින් අන්න ඒ කට්ටියට ඇතිවන්නා වූ අකුසල සිත් තමයි අපි මේ කතා කරලා අවසන් කළේ. එහෙනම් අකුසල සිත් 12 අපි කතා කරලා අවසන් කළා. දැන් ඊළඟට අපි එනවා අහේතුක සිත් 18ක් පිළිබඳව කතා කරන්න. මම ගිය සතියේ කියලා දුන්නා මේ අහේතුක කියන වචනේ නැත්නම් අහේතුක සිත් කියන වචනේ තේරුම මොකක්ද කියලා මම පසුගිය සතියේ ඔයාලට කියලා දුන්නා. මොකක්ද අහේතුක සිත් කියලා කියන්නේ? අපි කිව්වා අකුසල සිතක් ඇති වෙන්න නම් අකුසල හේතු තුනක් යෙදෙන්නට ඕනේ. ඒ මොනවද? ලෝභ, දෝෂ, මෝහ. කුසල සිතක් ඇති වෙන්නට නම් කුසල මූලයන් තුනෙන් එකක් යෙදෙන්නට ඕනේ. කුසල මූලයන් තුනෙන් එකක් හොය දෙන්නට ඕනේ. ඒ මොකක්ද කුසල මූලයන් තුන? නැත්නම් කුසල හේතු තුන මොකක්ද? අලෝභ, අදෝෂ සහ අමෝහ. ඉතින් මෙන්න මේ කියන අකුසල හේතු තුන හෝ කුසල හේතු තුන කියන හේතු හයෙන් එකක්වත් නොයෙදෙන සිත් අපි හැඳින්වුවා මොනවා කියලාද? අහේතුක සිත් කියලා. තවත් විදිහකට අපිට අර්ථකථනය කරන්නට පුළුවන් අර ප්‍රබලව අපි හිතන්නේ නැතුව කරන දේවල්. අර වැඩි අපි හිතාමතා නොකරන දේවල් තියෙන්නේ. එච්චර ගාණක් නැතුව කරන දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට යෙදෙන හිත් අපිට කියන්න පුළුවන් අහේතුක සිත් කියලා. يعني ප්‍රබල අකුසලයක් ගැන අපි හිතලත් නැහැ. ප්‍රබලව කුසලයක් ගැන හිතලත් නැහැ. ඔහේ කරන්නම් වාලේ කරලා. අන්න ඒ වගේ. මම නිකන් උදාහරණයක් කිව්වේ කරන්නම් වාලේ කරලා කියලා. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථාවලදී අපිට ඇතිවෙන හිත් අපිට කියන්න පුළුවන් අහේතුක සිත් කියලා. හරිද? එවන් වූ සිත් 18ක් පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා මේ අවසාන ශ්‍රේණී යටතේදී. හරි. අහේතුක සිත් 18 මම ඔයාලට හැඳින්වුවා වගේම කුසල හේතු තුන හෝ අකුසල හේතු තුන යන හයම නොයදෙන සිත්. අහේතුක සිත් 18 අපි බෙදනවා. දැන් ඇත්තටම අහේතුක සිත් වලට අපි විපාක සිත් විදිහට තමයි බෙදන්නේ. ඇයි ඒ අහේතුක සිතක් ඇති වුනහම ඒක අපිට ප්‍රතිඵලයක් විදිහට අහේතුක සිතක් අපිට සමහර වෙලාවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රබල දෙයක් නෙවෙයි කියලා මම කියවනේ. ඉතින් ඒ වුණාට ප්‍රබල නැති වුණත් විපාක නම් ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතන්න නැතුව දෙයක් කළා වුණත් ඒකේ පුංචි හෝ විපාකයක් අපිට ලැබෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර මම මීට කලින් ඔයාලට කියලා තියෙනවා. යාළුවෙක්ගෙන් ලියන්න පෑනක් ඉල්ලගෙන ආපහු දෙන්නම් කියලා ඉල්ලගෙන අමතක වෙලා ඔයා ඒක සාක්කුව දාගෙන ගෙදර අරන් යනවා. ගෙදර ගියාට පස්සේ මතක් වෙන අපරාධෙ මම මේක දුන්නේ නැහැ නේ කියලා. හරිද? ඒ වගේ වෙලාවක ඔයා නොදැනුවත්ව හෝ කරලා තියෙන්නේ මොකක්ද? හොරකමක් නේ. ඒ කියන්නේ යාට කියන්නේ නැතුව එයා අංශදයක් අරගෙන ඔයා ගෙදර ආවා. හොරකමක්. දැන් එතකොට ඒ වගේ අවස්ථාවකට විපාකයක් දෙනවද නැද්ද? දැන් ඔයා හොරකමක් කරානේ. හිතන්නේ නැතුව එච්චර හිතන්නේ නැතුව වුණත් හොරකමක් තමයි කරලා තියෙන්නේ. දැන් ඒකේ විපාකයක් ඔයාලට දෙයිද නැද්ද? විපාකයක් ඔයාලට ලැබෙයිද නැද්ද? විපාකයක් ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ විපාක අපි හඳුන්වනවා අහේතුක අකුසල විපාක. දැන් ඒකට අදාළ විපාකයට ලැබෙන අවස්ථාවේ ඇතිවන්නා වූ හිත අපි හඳුන්වනවා අහේතුකයි අකුසලයක් අකුසලයේ විපාක දෙනවා. අන්න ඔය විදිහට අපි විපාක සිත් තමයි අපිට යෙදෙන්නේ කියලා අපි හඳුන්වනවා මේ සිත් 18 යටතේ. හරිද? අපි එහෙනම් කතා කරමු මේ අහේතුක අකුසල විපාක සිත් ටික පිළිබඳව. විපාක සිත් 7ක් තියෙනවා. අකුසලයක් නම් විපාක සිත් 7යි. හරිද? ඒක මතක තියාගන්න. අකුසල නම් 7යි, කුසල නම් 8යි. අපි කුසල සිත් 8ත් ඊළඟට කතා කරනවා. අප සිතාමතා නොකරන ලද අකුසල ක්‍රියාවල විපාක ලෙස ඇතිවන්නා වූ සිත් අකුසල අහේතුක අකුසල විපාක සිත් කියලා අපි ඔන්න හඳුන්වනවා.
දැන් බලන්නකෝ අපි හඳුන්වන සිත් ටිකත් මම කියලා ඉන්න උපේක්ඛා සහගත චක්කු විඥාන. අපිට ඇහැට නිකන් පේන රූප. දැන් අපිට ඕන වෙලාවක රූප පේනවනේ S2 අරන් ඉන්නවනම් නේද? ඒ වගේම සෝත විඥාන උපේක්ඛා සහගත සෝත විඥාන. කනට ඇහෙන ශබ්ද. උපේක්ඛා සහගත ගාන විඥාන. නාසයට දැනෙන ගඳ සුවඳ. උපේක්ඛා සහගත ජීවහා විඥාන. දිවට දැනෙන රස. ඊට පස්සේ දුක්ඛ සහගත කාය විඥාන. හරිද? දැන් බලන්න මේ වචන ගොඩක් වුණාට අපි ඇහෙන් කොච්චරවත් රූප ග්‍රහණය කරගන්නවා. අපි නිකන් ඉන්න වෙලාවටත් අපේ කනට අනන්තවත් වූ ශබ්ද ඇහෙනවා. නේද? දැන් බලන්න ඔයාලා වැඩි අවධානයෙන් ඉන්නේ නැති වෙලාවක. දැන් ඔයාලා වෙන වැඩක් කර කර ඉන්න වෙලාවට කොහේ හරි සින්දුවක් යනවා. හරිද? ඒ සින්දුව යන වෙලාවට ඔයාලට සින්දුව ඇහෙනවා. ඊට සින්දුව ඇහුණට ඔයා ඒක හිතනවාද මේ සින්දුවක් යනවා? අර මේ සින්දුවට අවධානය දෙනවා. එහෙම නැති වෙලාවල් තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක ඔයාගේ හිතට මොකද දුකක්වත් සතුටක්වත් ඇති වෙන්නේ නැහනේ. ඔහේ සින්දුව ඇහෙනවා නිකන්. නේද? අන්න ඒ වගේ වෙලාවකට ඔයාලට හිතක් ඇති වෙනවා. අන්න ඒක තමයි සෝත විඥානය කියලා කියන්නේ. ඒ හින්දානේ වට ඇහෙන්නේ. මොනවද සින්දුවක් යනවා කියලා වට ඇහෙනවා. ඔය අවධානය යොමු කළේ නැති වුණාට. අන්න ඒ වගේ අවස්ථාවක ඒ ඇහිච්ච ශබ්දයට අදාළව නැත්නම් සෝත විඥාණයට අදාළව ඔයාට ඇති වෙන විපාකය තමයි පුතේ උපේක්ඛා සහගත සෝත විඥාන කියලා කියන්නේ. හරිද? ලොකු බරක් දෙන්න අවශ්‍ය නැහැ මේවට. විභාගෙත් ගොඩාක් පන්න නම් අහලා නැහැ. විභාගෙත් කීයක් තියෙනවද කියන එක විතරක් අහලා තියෙනවා සමහර අවස්ථාවලදී. ඒ අර මේවා නම් කරන්න ඒ වගේ දේවල් නම් කියලා නැහැ. හැබැයි මේ සම්පටිච්ඡන කියන වචනේ පිළිබඳව නම් අහලා තියෙනවා කීපතරකම. අපි බලමු මේ වැත්තේරොම්. දැන් බලන්න ඔයාලා අකුසලයක් කරලා ඒකේ විපාකයක් ලැබෙනකොට ඒක කයට දැන් අපි කියමුකෝ කයට මොකක් හරි දුකක් දැනෙනකොට ඔයාගේ කකුලට කකුල ගිහිල්ලා වදිනවා කකුලේ අර මේ පොඩි ඇඟිලි ටික වදිනවා ගිහිල්ලා බංකුවක කකුලේ වදිනවා චක් දාලා යනවා. ඒ වගේ වෙලාවක දැන් ඔන්න කකුල වදිනවානේ. ඒ ඇති වෙන හිත අපි කියනවා කාය විඥානයක් කියලා. හරිද? ඒ ඇති වෙන කාය විඥානේ සතුටක්ද දුකක්ද? කකුල ගිහිල්ලා ඩෙස් එකේ අර කොනේ වැදුනට පස්සේ මහාර සැපක්ද දැනෙන්නේ? මහාර සතුටක්ද දැනෙන්නේ උඩ පැන පැන නටන්න හිතනවද? නෑනේ. කකුල අල්ලගෙන බුදු අම්මෝ කියලා ඉන්නනේ තියෙන්නේ. කෑ ගහන එකනේ කරන්නේ. ඉතින් ඒක දුකක්ද? සතුටක්ද? දුකක් නෙනේ පැහැදිලිවම දුකක්. ඉතින් ඒ හින්දා අපි කියනවා යම්කිසි අකුසල විපාකයක කයට දැනෙන දේ දුක්ඛ සහගතයි කියලා. කයට දැනෙන දේ දුක්ඛ සහගතයි කියලා අපිට අපි හඳුන්වනවා අභිධර්මයේ ඇතුළතදී. අන්න ඒ හින්දා තමයි අනිත් සියලු දේ උපේක්ඛා සහගත වෙලා මේ කාය විඥානය පමණ දුක්ඛ සහගත වෙන්නේ. හරිද? හරි. දැන් ඔන්න මේ පංචේන්ද්‍රයට අදාළව අපි ලබාගත් අරමුණු වලට අදාළව ඇතිවන්නා වූ විපාක සිත් ටික අකුසල විපාක සිත් ටික ඔන්න ඇති වෙලා ඉවරයි. මේ ඕනම එකක් ඇති වුණාට පස්සේ චක්කු විඥානයක් වෙන්න පුළුවන්, සෝත විඥානයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඇති වුණාට පස්සේ ඒ අරමුණත් අපේ හිතට ලබා ගන්නට ඕනේ. ඒ අරමුණ හිතට ලබා ගැනීම අපි හඳුන්වනවා සම්පටිච්ඡන කියලා. සම්පටිච්ඡන කියන්නේ මොකක්ද? අරමුණක් සිතට ලබා ගැනීම අපි හඳුන්වනවා සම්පටිච්ඡන කියලා. ඒ වගේම සම්තීරණ කියලා අපි හඳුන්වන්නේ ලැබුණු අරමුණ කුමක්ද කියලා තීරණය කරන එක. ලැබුණු අරමුණ කුමක්ද කියලා තීරණය කරන එකට මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. හරිද? ඔයා දකිනවා ඔයාලා ගෙදරට එන පාරේ කවුරු හරි දුර එනවා පේනවා. හරිද? අපි කියමු කෙලින්ම ගොඩාක් දුර පේන පාරක් කියලා. ඒ පාරේ ඔයාට පේන ගොඩාක් දුර කවුරු හරි එනවා. හරිද? ඒ දුර කවුරු හරි එනවා පේනකොට ඔයා දොර ගාවටලා බලන් ඉන්නවා කවුරු හරි එනවා. හරිද? කවුරු හරි එනවනේ. දැන් ඔයාගේ ඇහැට පේනවා කවුරු හරි එනවා කියලා. දැන් එතකොට බලන්න ඒ ඇති වෙච්ච හිත අපි හඳුනනවා මොකක් කියලාද? චක්කු විඥානය කියලා. හරිද? චක්කු විඥානය කියලා අපි හඳුනනවා ඒ රූපයට අදාළව ඇති වෙච්ච හිතට. හරිද? දැන් බලන්න ඒ අරමුණ ඔයා හිතට ගත්තා. කවුදෝ එනවා. කවුද කියලා මේ අඳුර ගන්න ඕනේ. නේද? දැන් ඊළඟට කියන්න ඕනේ මොකද්ද? කවුද කියලා අඳුර ගන්න එපා. අඳුර ගන්න අපි ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ. එහෙම අවධානය යොමු කරගෙන ඉන්නවා නම් අපි කියනවා ඒ අරමුණ හිතට ලබා ගත්තා. එහෙම නැත්නම් සම්පටිච්ඡනයක් සිද්ධ කළා කියලා. හරිද? සම්පටිච්ඡනය අරමුණ හිතට ලබා ගැනීම. දැන් ඔයා ඔහොම අරමුණ තියාගෙන ඉඳලා දුර එනකොට මේ ගෑනු කෙනෙක් තමයි මේ එන්නේ. කවුරු මේ ගෑනු කෙනෙක් තමයි එන්නේ කියලා ටිකක් වෙලා ගිහිල්ලා උන්නෙනවා. මේ වෙලාවට එන්නේ නම් අම්මා හරි යක් හරි වෙන්න පුළුවන්. කියලා ඔන්න ඒත් ඔයා තව ඔප්ෂන් ටිකක් දාගන්නවා. අම්මත් වෙන්න පුළුවන් අක්කත් වෙන්න පුළුවන්. තව ටිකක් ඔයා අවධානය යොමු කරගෙන ඉන්නවා. එතකොට ඔයා තේරුම් ගන්නවා තීරණය කරනවා නිගමනයකට එනවා මොකක් කවුද මේ එන්නේ කියලා. එතකොට අපි කියමුකෝ එන්නේ අම්මා කියලා. ඔන්න ඔයා අන්තිමට තීරණය කරනවා මේ එන්නේ අම්මානේ කියලා අවසානයේ තීරණයකට එනවා. හරිද?
ඉතින් ඒ ලැබිච්ච අරමුණ නැත්නම් හිතට ලැබිච්ච අරමුණ අවසාන තීරණයකට එළඹීම අපි හඳුන්වනවා සම්තීරණය කියලා. සම්තීරණය කියලා. ඒ වෙලාවේ ඇති වෙන හිත අපි හඳුන්වනවා උපේක්ඛා සහගත සම්තීරණය කියලා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අකුසල විපාක හත යෙදෙන්නේ. ඊළඟට කුසල විපාක සිත් 8 පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. හරිද? මම අර ගොඩාක් දුරට විස්තර කරගෙන යන්නේ නැත්නම් මේ සිත් පිළිබඳව දල විදිහට දැනගත්තාම මේ ප්‍රමාණවත්. හරිද? මේ නම් ටික මෙහෙමයි කියලා දැනගත්තාම ප්‍රමාණවත්. දැන් ඔයාලට මේ වචනෙන් වචන තේරුම් ගන්න හැකියාව තියෙනවානේ. මම කියලා දුන්නා උපේක්ඛා සහගත කියන්නේ මොකක්ද? දෝමනස්ස සහගත කියන්නේ මොකක්ද? සුඛ සහගත කියන්නේ මොකක්ද? නේද? මේ වචන ටික සෝමනස්ස සහගත කියන්නේ මොකක්ද? මම මේ වගේ වචන ටික වලට කියලා දුන්නා මුලින්. හරිද? එහෙනම් දැන් මේ ඕනම එකක් වලට තේරුම් ගන්න බොහොම පහසුයි. මේවර අමාරු දේවල් නෙමෙයි, චූටි දේවල් ටිකක් තියෙන්නේ. මේ මූලික වචන කිහිපය හොඳට මතක තියාගන්න. එතකොට මේ ඕනම දෙයක් තේරුම් ගන්නට පහසුයි. හරි. දැන් අහේතුක කුසල විපාක සිත් ගත්තාම අපි හිතාමතා නොකරන යම් කිසි වූ කුසල කර්මයන් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවවලදී අපිට විපාක විදිහට ලැබෙන්නේ මෙන්න මේ අහේතුක කුසල විපාක සිත්. අනිත් කියන්න ඕන කාරණාව තමයි මේ කුසල හෝ අකුසල හෝ විපාක සිත් සමහර වෙලාවට අපිට ඇති වෙන්නේ මරණයෙන් පස්සේ වෙන්නට පුළුවන්. يعني ඊළඟ භවයේදී වෙන්නට පුළුවන්. භවය ලැබෙන අවස්ථාවේදී වෙන්නට පුළුවන්. හරිද? නැවත ඉපදෙන අවස්ථාවේදී වෙන්නට පුළුවන්. ඉතින් මේ හින්දා විපාක සිත් ඒ වගේ ඕනම අවස්ථාවක ඇති වෙන්නට පුළුවන් කියලා අපි හඳුන්වනවා. දැන් බලන්න කුසල විපාකයක් නම් අපි කරපු කුසල කර්මයක විපාකයක් නම් අර උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ ඒ හැමදේම උපේක්ඛා සහගතව දුකක් සතුටක් නැතුව ඇති වෙනවා. මධ්‍යස්ථ සිතකින් යුක්තව කාය විඤ්ඤාණය මොකද්ද වෙලා තියෙන්නේ? සුඛ සහගත වෙලා. සුඛ සහගත වෙලා. දැන් බලන්න අර ඉස්සෙල්ලා කකුල ගිහලා ඩෙස්ක් එකේ වැදිච්ච අවස්ථාවේ වට දැවුනේ දුක. අර අවුවේ ගිහිල්ලා අවුවේ පිච්චිලා ඉන්න වෙලාවක බොහොම සීතල ගහක් යට ඉන්න හම්බුනොත් ඒ දැනෙන සනීපේ ඇඟට දැනෙන සනීපේ මොන වගේද? මාර සනීපයක් නේද? නේද? ඒක මාර සැපක් කියලානේ අපිට දැනෙන්නේ. ඉතින් බලන්න කුසලයක විපාකයක් විදිහට අපිට ලැබෙන කාය විඤ්ඤාණය නැත්නම් කයට දැනෙන දේවල්, කයට ලැබෙන ස්පර්ශ අපිට සතුට ගෙන දෙනවා. නේද? සැපක් ගෙන දෙනවා. ඉතින් ඒකින්ද අපි හඳුන්වනවා සුඛ සහගතයි කියලා. හරිද? ඒ සෝමනස්යෙන් යුක්තයි, සතුටකින් යුක්තයි, සැපයකින් යුක්තයි, සතුටකින් යුක්තයි. ඒ හින්දා අපි හඳුන්වනවා සුඛ සහගත කාය විඤ්ඤාණ කියලා. පැහැදිලිද? හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්ව සම්පටිච්ඡන කියලා කියන්නේ අරමුණක් හිතට ලබා ගැනීම. අරමුණක් හිතට ලබා ගැනීම. මෙතනදී අරමුණ හිතට ලබා ගන්නකොට චක්කු වේවා, සෝත වේවා, ඒ කියන්නේ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගඳ සුවඳක් වේවා, රසයක් වේවා, නැත්නම් කයට ලැබෙන ස්පර්ශයක් වේවා. ඒ ඕනම දෙයක් හිතට ලබා ගන්නකොට අපේ හිතේ ඇති වෙන උපේක්ඛා සහගත බව සහ ඒ අරමුණ සිතට ලබා ගැනීමේ ස්වභාවය අපි හඳුන්වනවා සම්පටිච්ඡන කියලා. උපේක්ඛා සහගත සම්පටිච්ඡන. මෙතෙන්දි තීරණ ගන්නකොට දැන් අර ඇඟට සැපක් දැවුනහම අපිට ඇති වෙන්නේ මොකක්ද? සතුටක් ඇති වෙනවනේ. එහෙනම් තීරණ ගන්නකොට සෝමනස්ස සහගත සම්තීරණයකුත් වෙනවා. ඒ කියන්නේ අවසන් තීරණයකට එළඹෙනකොට අපිට සතුටක් දැනෙන්නත් පුළුවන්. මධ්‍යස්ත වෙන්නත් පුළුවන්. දැන් අර චක්කු සෝත ගාන ජීවහා වගේ දේවල් වලින් එන තීරණ ගන්නකොට උපේක්ඛා සහගත වෙන්න පුළුවන්. මදහත් සිතකින් යුක්තව වෙන්නට පුළුවන්. ඒ වුණාට කයෙන් එහෙම දෙයක් ගන්නකොට ගොඩක් සතුටකින් යුක්තව වෙන්නට පුළුවන්. හරිද? ඉතින් මේ තමයි අහේතුක කුසල විපාක සිත් 8 පිළිබඳව. හරිද? මම මේ කියනවා වගේම බොහොම සරලව චුට්ටක් මතක තියාගත්තාම මේ ප්‍රමාණවත්. හරිද? ගොඩාක් හොඳට මතක තියාගන්න ඕනේ මම කියනවා හොඳටම මතක තියාගන්න කටපාඩමේ තියාගන්න අමතක කරන්න එපා කියලා. මේවා එහෙම මෙන්න මේ කියන අහේතුක අකුසල සහ කුසල විපාක එහෙම දැඩි කටපාඩමේ තියාගන්න අවශ්‍ය නැහැ. නිකන් පොඩ්ඩක් දැකලා පුරු කරගන්න. මෙහෙම උපේක්ඛා සහගතව චක්කු සෝත ගාන ජීවහා විඥානය නැති වෙනවා සුඛ සහගතව කාය විඥානය ඇති වෙනවා. ඒ වගේම අරමුණ සිත ලබා ගන්නකොට උපේක්ඛා සහගත සම්පටිච්ඡනය සිද්ධ වෙනවා. සම්තිරණ එහෙම නැත්නම් තීරණය ගන්නකොට ඒක සෝමනස්ස සහගතව සහ උපේක්ඛා සහගතව සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ සරලව මතක තියාගත්තාම මේ ප්‍රමාණවත්. හරි. එහෙනම් මතක තියාගන්න අකුසල විපාක සිත් 7ක් තිබුණා අහේතුක අකුසල විපාක සිත් 7යි
අහේතුක කුසල විපාක සිත් 8යි. හරිද? දැන් ඔන්න ඊළඟට මම එනවා අහේතුක කිරිය සිත් 3කට. මම අර මුලින්ම ගිය සතියේ සඳහන් කළා මතකද කිරිය සිත් ඇති වෙන්නේ කාටද? කිරිය සිත් ඇති වුණේ කාටද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට. නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරගත්ත උත්තමයන් වහන්සේලාට තමයි මේ කිරිය සිත් ඇති වුණේ. හරිද? කිරිය සිත් ඇති වෙන්නේ නැත්නම් ක්‍රියා සිත් ඇති වෙන්නේ ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට. මෙතෙන්දී අහේතුකව ඇති වෙන කිරිය සිත් තුනක් තියෙනවා. ඒ මොනවද කියලා බලමු. පළවෙනි එක තමයි උපේක්ඛාසහගත පංච ద్వාරා වජ්ජන සිත. හරිද? දැන් අර අපිට වෙන වෙනම ඇති වුණා නේද උපේක්ඛාසහගත සෝත විඥාන, චක්කු විඥාන, ජීවහා විඥාන මේ විදිහට ඇති වෙලා ඊට පස්සේ අර සුඛ සහගත කාය විඥාන, දුක්ඛ සහගත කාය විඥාන මේ විදිහට අපිට මේ පංචද්වාරය ඇසුරෙන්, ඒ කියන්නේ ඇස කන්නාසය දිව සම්ම කියන පංචද්වාරය ඇසුරෙන් ලැබෙන අරමුණු වලට අදාළව ඇති වෙන සිත් අපිට ඒ විදිහට ඇති වුණා නේද? හැබැයි මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඇති වෙන්නේ ඒ වෙන වෙනම දැන් මේ රූපයකට අදාළ වෙනම සිතක් නෙමෙයි. ශබ්දයකට අදාළ වෙනම සිතක් නෙමෙයි. රූපයකට අදාළව ආවර්ජන සිතක්. ඒ කියන්නේ මතක් කිරීමේ සිතක්. රූපයක් දැක්කනම් ඒ රූපය මේකයි කියලා අවබෝධ කරගන්න නැවත ආවර්ජනය කරනවා. ඒ ආවර්ජනය කරගන්නේ මොකද සතුටකින්වත් දුකකින්වත් තරහකින්වත් ලෝභයකින්වත් නෙවෙයි. අර රූපය මේකයි. රූපයක් දැක්ක දැන් අපි කියමු මලක් දැක්ක කියලා. මේක මලක් කියලා අවබෝධ කරගන්න ඔන්න ඇහෙන් දැක්ක රූපය ආවර්ජනය කරලා බලනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඇති වෙන්නේ උපේක්ඛා සාගත පංචද්වාරා වර්ජන සිත කියලා අපි හඳුන්වනවා. හරිද? ඊට පස්සේ උපේක්ඛා සාගත මනෝද්වාරා වර්ජන සිත. දැන් අපිට සාමාන්‍යයෙන් ඉන්නකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් සමෙන් අරමුණු ගන්නවා වගේම හිතෙනුත් එක එක දේවල් අපි හිත ඉන්නවනේ. ඔහේ නිකන් කම්මැලිකමට ඉන්නලාට මනෝපාරවල් ගහගෙන එහෙම ඉන්නව නේද කට්ටිය? ඒකට මොනවද හිතන්නේ මොනවද මේ වෙන ලෝකයක ඉන්නේ කියලා එහෙම අහන්නේ. ඒ වගේ අවස්ථාවල අපි මනසින් එක එක දේවල් හිත ඉන්නවා වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් මනසින් විවිධ දේවල් ආවර්ජනය කරනවා මතක් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඇතිවන සිත අපි හඳුන්වනවා උපේක්ඛා සාගත මනෝද්වාරා වර්ජන සිත කියලා. මනෝද්වාරා වර්ජන සිත. මනෝද්වාරයෙන් ආවර්ජනය කිරීමේ සිත. ඉස්සෙල්ලා මොකක්ද? පංචද්වාරයෙන් ආවර්ජනය කිරීමේ සිත. මෙන්න මේ විදිහට උපේක්ඛා සාගත පංචද්වාරා වර්ජන සිත ඇති වුණා. උපේක්ඛා සාගත මනෝද්වාරා වර්ජන සිත ඇති වුණා. දැන් ඔන්න තුන්වෙනි සිතක් අපිට හම්බෙනවා සෝමනස්ස සාගත හසිතුප්පාද සිත. ඔන්න වෙනස් වචනයක් හම්බුණා. ඊට කලින් හම්බෙලා නැහැ. හරිද? හසිතුප්පාද. හසිත කියන්නේ කවුද? අපේ නෑ නේ කවුරුවත් හසිත කෙනෙක්. හසිත කියලා කියන්නේ මොකද්ද? hina වෙනවා. hina වෙනවා. hinaවට තමයි හසිත කියලා කියන්නේ. දැන් මිනිස්සු නම් ඉතින් hina වෙන විදි දෙක ගොඩක් තියෙනවා නේ. කෙනෙක් එක ආදරයට hina වෙනවා. සමච්චලයටත් hina වෙනවා. නේ කෙනෙක් ගැන උපහාසයටත් ඔන්න hina වෙනවා. ඊට පස්සේ ඔයාලට සතුටක් දැනුනහම උඩ පැන පැන hina වෙනවා. බක බක ගාලා hina වෙනවා. නේ එක එක විදිහට hina වෙනවනේ. තවත් සමහරු ඉන්නවා හොඳට hina වෙලා ඉඳලා හොඳට hina වෙලා කතා බහ කරගෙන යනකන් ඉඳලා අනේ ඕකගේ කියලා ඉවරලා මොනවා හරි කියලා බයින. අර අපි කියන්නේ මේ ගියාට පස්සේ hina වෙනවා කියලා. අන්න ඒ වගේ hina වෙන අවස්ථාත් අපිට තියෙනවා. නේ මිනිස්සු විදියට අපි එක එක විදියට hina වෙනවා. අපිට ඔය අවස්ථා තියෙනවනේ අපි මුහුණ දීලා තියෙනවනේ. නේ ඔයාලත් මුහුණ දීලා තියෙනවා. ඉතින් දැන් අපිට අන්න ඒ වගේ ප්‍රීතියට වෙන්න පුළුවන්, ආදරයට වෙන්න පුළුවන්, සමච්චලයට වෙන්න පුළුවන්. ඒ ඕනම වෙලාවක අපිට ඕනම විදියකට සතුටින් යුක්ත hina වෙන්න පුළුවන් නේ. අඬන්න hina වෙන්නේ නැහැ නේ අපි. දුකකින් යුක්ත hina වෙන්නේ නැහැ නේ. සතුටකින් අපි hina වෙනවා. එහෙනම් බලන්න බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් ඒ වගේ hina වෙනවද නැද්ද? අපි වගේ hina වෙන්නේ නැහැ. අර අපි වගේ උඩ පැන පෙරලි බඩ අල්ලගෙන නෑ කඳුළු පෙරාගෙන නෑ අර කියන්නේ hina වෙලා කඳුළු ආවා කියලා නැත්නම් hina වෙලා බඩ කොර වුණා කියන්නේ. ඒ වගේ hina වෙන්නේ නැහැ. හැබැයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිනහ පහල කරනවා. හරිද? සිනහ පහල කරනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ එහෙම බොහොම ලස්සන ගති පැවැත්මක් තිබ්බලු. කෙනෙක් බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආවහම බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම hina වෙන්නේ. හරිද? දැන් කෙනෙක් ඇවිල්ලා දැන් මම බුදුහාමුදුරුවෝ මූ මාව හම්බෙන්න ආව නම් ඉස්සෙල්ලා ඔබ hina වෙයන්කෝ කියලා බුදුහාමුදුරුවෝ බලන් හිටියේ නැහැ. දැන් අපි එහෙම සමහරලාට එහෙමනේ. ඔබ මාව හම්බෙන්න ආව නම් ඔබ ඉස්සෙල්ලා hina වෙයන්. ඔබ ඉස්සෙල්ලා කතා කරපන්. ඊට පස්සේ මම කතා කරන්නම්. එහෙම අපිට හිතන අවස්ථා තියෙනවන්නේ. ඔයාලගේ විදිහටම මම කිව්වේ. හරිද?
ඉතින් අන්න ඒ වගේ අපි හිතුවට මිනිස්සු විදිහට අපි එහෙම හිටියට බුදුහාමුදුරුවෝ කෙනෙක් යාව බැහැ දකින්න ආවහම උන්වහන්සේ බැහැ දකින්න ආවහම ඉස්සෙල්ලාම hina වුණේ. ඉතින් අර බුදුහාමුදුරන්ට කියපු තව නමක් තිබ්බලුනේ. පුබ්බබාසී කියලා. හරිද? මේ පුබ්බහාසී. පුබ්බහාසී කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා hina වුණේ. පුබ්බබාසී කරන වචනයක් කිව්වනේ. බුදුහාමුදුරුවෝම ඉස්සෙල්ලා ඒ ආපු කෙනාත් එක්ක කතා කරන්නේ. හරිද? ඒක අර පුබ්බහාසී පුබ්බබාසී කියන්නේ hina වෙන්නේ කතා කරන්නේ ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ. ඉතින් හාසී කියන නැත්නම් හසිත කියලා කියන්නේ hina වෙනවා. එහෙනම් ඔයාලට එකෙන් අවබෝධ කරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝත් hina වෙලා තියෙනවා. එහෙනම් පසේ බුදු රජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ හැම කෙනෙක්ම සිනහ පහල කරනවා. හැබැයි අර දත් 32ම එළියට එන්න අර මේ හොඳට කට හයියෙන් ඇරෙන්න හොඳ සද්දයක් එන්න එහෙම hina වෙන්නේ නැහැ. දත්වල අගිස්ස විතරක් චුට්ටක් පේන්න මද සිනහ පහල කරනවා කියලා තමයි අපි සඳහන් කරන්නේ. සඳහන් වෙන්නේ. හරිද? අන්න ඒ වගේ මද සිනහ පහල කරන අවස්ථාවවලදී පසේ බුදු මහරහතන් වහන්සේලාට ඇති වෙන හිත අපි හඳුන්වනවා සෝමනස්ස සහගත හසිතුප්පාද සිත කියලා. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි අහේතුක කිරිය සිත් ටිකත් අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. දැන් ඒකට බලන්න අපි අහේතුක කිරිය සිත් කීයක් සාකච්ඡා කළාද? කීයක් සාකච්ඡා කළාද අපි? අපි අහේතුක කිරිය සිත් 18ක් පිළිබඳව සාකච්ඡා කළා. මතකනේ? අහේතුක අකුසල විපාක සිත් 7ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. අහේතුක කුසල විපාක සිත් 8ක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ වගේම අහේතුක කිරිය සිත් 3ක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. මේ කතා කරපු මේ කරුණු සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. වෙනදා වගේම එක මයික් එක ඔන් කරලා අහන්න. එහෙම නැත්නම් chat එකට දාන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි මේ අහේතුක සිත් 18 අපි සාකච්ඡා කරලා අවසන් කරන්නේ. හරිද? දැන් ඒකත් එක්ක අපි කාමාවචර සිත් 54න් අකුසල සිත් 12ක් කතා කරලා අවසන් කළා. අහේතුක සිත් 18ක් කතා කරලා අවසන් කළා. ඊළඟට කුසල සිත් එහෙම නැත්නම් කාම ශෝභන සිත් 24ක් පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා අද. හරිද? කාම ශෝභන සිත් 24ක්. ඒ කියන්නේ අපි කුසලයක් කරනකොට කුසල කර්මයක් කරනකොට අපිට යෙදෙන අපිට ඇතිවන හිත් 24ක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. හරිද? මෙතන 24 කියන අංකේ ගොඩාක් ලොකුවට වගේ පෙවුනට මේ 24 අවල මතක තියාගන්න ඕනේ කරුණු 8ක් පවණයි. කරුණු 8ක් විතරක් ඔයාලා මතක තියාගත්තා නම් මේ 24ම බොහෝම පහසුවෙන් මතක් කරගන්න පුළුවන්. හරිද? අකට මාරු වෙන්නේ මේ කුසල සිත, විපාක සිත, කිරිය සිත කියන වචනේ විතරයි අන්තිමට මාරු වෙන්නේ. හරිද? ඕම් බලන්නකො. කුසල සිත් 8ක් තියෙනවා. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල සිත. හරිද? ඒ වගේම සසංකාරික කුසල සිත. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසල සිත, සසංකාරික කුසල සිත. අර ඉස්සෙල්ලා වගේම තමයි. උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල සිත, සසංකාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසල සිත, සසංකාරික කුසල සිත. දැන් මම මේ ටිකක් කියලා දෙනවා. සෝමනස්ස සහගතයි කියලා කියන්නේ මොකක්ද? සතුටකින් යුක්තයි. උපේක්ඛා සහගතයි කිව්වේ මධ්‍යස්ථ සිතකින් යුක්තයි, නදහත් සිතකින් යුක්තයි. ඥාන සංපයුක්තයි කියලා කියන්නේ මොකක්ද? මේ කරන්නේ කුසල කර්මයක් බව අවබෝධ කරගන්නට. එහෙම නැත්නම් මේ කුසල කර්මය කර්ම ඵලයක් අපිට කියන හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා, හොඳ විපාකයක් ලැබෙනවා කියලා අවබෝධ කරගන්නට පුළුවන් නුවණකින් යුක්තයි කියන අදහසින් තමයි ඥාන සංප්‍රයුක්තයි කියලා අපි හඳුන්වන්නේ. අසංකාරික කියන්නේ වාම හිතලා කරනවා, තමන්ම හිතලා කරනවා කියන එක. සසංකාරිකයි කියන්නේ වෙන කෙනෙක්ගේ මෙහෙවීමෙන් වෙන කෙනෙක් කියපු හින්දා කරනවා කියන අදහස. දැන් ඒ වගේම ඥාන විප්‍රයුක්තයි කියලා හඳුන්වන්නේ මොකක්ද? ඥාන විප්‍රයුක්ත. ඒ කියන්නේ මොකක්ද? කුසල කර්මයක මේ කරන්නේ කුසල කර්මය අපිට හොඳ විපාකයක් දෙයි කියලා අවබෝධ කරගන්නට තරම් නුවණක් නැහැ. හරිද? නුවණකින් තොරව කරන්නව ක්‍රියා. දැන් මම උදාහරණ ටිකකුත් කියනවා එදා වගේ. හරිද? ඒ උදාහරණ කියනකොට තව තේරෙයි ඔයාලට. දැන් බලන්න පළවෙනි කුසල සිත මොකක්ද? සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල සිත. හරිද? අසංකාරිකයි. කියන ඔයාම හිතලා කරා. ඔන්න මම උදාහරණයක් දෙනවා. ඔයාටම ගෙදර ඉන්නකොට හිතෙනවා අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා කීප නමක් වඩම්මලා ලොකු දානයක් දෙන්න ඕනේ. සාංගික දානයක් දෙන්න ඕනේ.
හරිද? ඒක හිතිච්ච වෙලේ ඉඳන් ඔයාට මොකක්ද දැනෙන්නේ? ලොකු සතුටක් දැනෙනවා මම දානයක් දෙන්න යන්නේ. නේද? මේ දාණයෙන් මට ලොකු කුසලයක් අත් වේවි. නේද? මගේ ඊළඟ භවය හෝ මේ යහපත් කරගන්න මට හොඳ කුසලයක් හම්බෙයි. නේද? මගේ මේ ජීවිතේ තියෙන ගැටලු කම්කටොළු නැති වෙලා යන්න මට මේ කුසල ශක්තිය ඉවහල් වෙයි. මෙන්න මෙහෙම අවබෝධ කරගන්න නුවණකින් යුක්තයි ඔයාට. ඔයා එහෙම හිතනවා මම දානයක් දෙනවා. දැන් ඔයාට සතුටුයි. අන්න ඒ අවස්ථාවේදී ඔයාට ඇති වෙන හිත තමයි මේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත කියලා කියන්නේ. හරිද? දැන් තවත් අවස්ථාවක අපිට කියන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් ගෙදර ආ වෙලාවක් කියනවා දැන් බලුතෙන් ගේකුත් හදපු එකේ ගෙදර දානයක් දෙන්නකෝ කියලා කියනවා. ඔයා අලුතෙන් ගේකුත් හදපු එකේ දානකුත් දෙන්නකෝ කියලා කෙනෙක් කියනවා. ඊට පස්සේ ඔයා හිතනවා ඇත්ත තමයි. මේ දැන් අලුත් ගේකට මං ආවට දානයක්වත් දුන්නේ නැහැ. යාළුවා කියන කතාව හරි. මං දානයක් දෙන්න ඕන. දැන් ඔන්න ඒක හිතපිලේ ඉඳන් ඒත් සතුටුයි වාට. මං දැන් දානයක් දෙන්න යන්නේ. කවුද කිව්වේ වාට? ඔයාගේ යාළුවා. නේ. අන්න ඒ වගේ අවස්ථාවක මේ කුසලයක් කරන්න යනකොට ඒ ඇති වෙන හිත අපි හඳුන්වනවා සෝමනස්ස සාගත ඥාන සංපයුක්ත සසංකාරික කුසල සිත කියලා. පැහැදිලිද? හරි. ඊළඟට සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල සිත. දැන් බලන්න සතුටකින් යුක්තව තමයි ඔන්න කුසලයේ කරන්නේ. හැබැයි ඥාන විප්‍රයුක්තයි. ඒ කියන්නේ මේ කරන කුසල කර්මය හොඳ දෙයක්. මේ කරන්නේ හොඳ වැඩක් කියලා අවබෝධ කරගන්න තරම් නුවණක් නැහැ. අපි එහෙමත් කරනවද? මම කියන්නම්කෝ ඒකට උදාහරණයක්. හරිද? පොඩි කාලේ ඉස්කෝලේ හරි දහම් පාසලේ හරි සිල් ගන්නවා කියලා කිව්වහම ඔයාලා යන්නේ අපෝ මොන කරදරයක්ද සිල් ගන්නවලුවද කියලා හිතලා දයන්නේ පොඩි කාලේ. දැන් නෙමේ පොඩි කාලේ. යනකොට ඒ කාලේ කොහොමද? බොහොම සතුටකින් යන්නේ නේ. මොකද කියන්නේ දැන් සිල් ගන්නවා කියලා දැනගත්තා අපි කියමු දහම් පාසලේම කියලා. දහම් පාසලේ සිල් ගන්නවා කියලා ඔයාලා 1 2 3 වගේ කාලේ ඉන්නකොට ආරංචි වුණාම මාර සතුටක් තියෙන්නේ. අපේ සිල් ගන්නව නේද? නේද? යන්න ඕන ලස්සනට. හොඳට ඇඳගෙන ලස්සනට යන්න ඕන උදේම යන්න ඕන. මාර සතුටකින් ඉන්නේ. හැබැයි මේ පොඩි දරුවා දන්නවද? මේ 1 2 3 ඉන්න දරුවා දන්නවද? මේ සිල් ගන්නවා කියලා කියන්නේ ලොකු කුසල කර්මයක්. හොඳ කුසල කර්මයක්. කියලා එයාට තේරෙනවද? මේ සිල් ගත්තොත් එහෙම මට හොඳ කුසල් ටිකක් එකතුලා මගේ ජීවිතේට හොඳ යහපතක් වේවි. කියලා හිතන්න තරම් ඒ දරුවා දන්නවද? එයා දන්නේ නැහැ. හැබැයි මොකද කරන්නේ? Taman තනියෙන් බොහොම සතුටෙන් යුක්තව උදේම ලෑස්ති වෙලා යනවා සිල් ගන්න. නේ. දැන් බලන්න සතුටකින් දේ දරුවා යන්නේ. ඔව්. හැබැයි එයා දන්නවද මේ කරන්නේ කුසල කර්මයක්? මේකෙන් මට හොඳ යහපතක් වෙවි කියලා එයා දන්නවද? එයා ඒක දන්නේ නැහැ. හැබැයි තමන්ම හිතලා මේ කුසලයේ කරන්න යනවා. දැන් අන්න ඒ වගේ අවස්ථාවක ඒ දරුවට ඇති වෙන්නේ මොන වගේ හිතක්ද? සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත. එයාට තේරුම් ගන්න අවබෝධයක් නැහැ. හැබැයි තමන්ම හිතලා මේ වැඩේ කරනවා. අසංකාරික කුසල සිත. හරිද? දැන් සමහර අවස්ථාවලදී ඔයාලටත් ඇති ආච්චි හරි සීයා හරි ඔයාලා ගෙදර සිල් ගන්නවා. ෂෙහාන් නිම්සර මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? අත උස්සලා තිබුණා. තියෙනවා නම් අහන්න. හරි. සමහර අවස්ථාවලදී අපිට තියෙනවාද අපේ ගෙදර කවුරු හරි නැත්නම් ඔයාගේ හරි පුතේ හරි. ගෙදර ආච්චි හරි සීයා හරි සිල් ගන්න යනවා. ඔයිට සිල් ගන්න යනවා. හරිද? ඒ සිල් ගන්න යනකොට ඔයාලටත් පොඩි කාලේ කතා කරනවා පුතේ යංගෝ සිල් ටිකක් ගන්න. අද සිල් ගන්නවා මම. ඔයත් යම් මාත් එක්ක කියලා කතා කරනවා. හරිද? එතකොට පොඩි දරුවා මොකද හිතන්නේ මේක 2 3 වගේ ඉන්න පොඩි දරුවා හා ආච්චි යම් මාත් එන්න. කිලිවල මොකද කරන්නේ? ආච්චි ගාට එල්ලලා යනවා. හරිද? දැන් එතකොට ඒ දරුවා සතුටින්ද යන්නේ? ඔව් සතුටින් යන්නේ. එයා දන්නවද මේ සිල් ගන්න යන්නේ ලොකු පිනක් කරන්න යන්නේ කියලා? නෑ එයා දන්නේ නෑ. එයාට ඒක අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. හැබැයි එයා තනියෙන් හිතලා දෙන්නේ නෑ. ආච්චි කිව්ව හින්දා. නැත්නම් ආච්චි තනියෙන් ගියා නම් එයා එනවද පස්සෙන් අනේ ආච්චි මාවත් එක්කයි යන්නකෝ මාත් එන්නම් සිල් ගන්න කියලා එයා එනවද නේ? එහෙම යන්නේ නෑ. ආච්චි යන් කියලා කිව්ව හින්දා එයා තතෙරිලා ගියා.
අන්න ඒ වගේ වෙලාවක මේ දරුවට ඇති වෙන හිත මොකක්ද? මේ ඇති වෙන කුසලසිත සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසලසිත. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සෝමනස්ස සාගතව මේ දේවල් කරන්නේ. හරිද? දැන් මේ කුසල කර්ම එහෙම මේ කරන දේවල් ප්‍රබල කුසල හොඳේ. ඒ අනිවාර්යෙන් හොඳ කුසල විපාකයක් ලබා දෙන සිත්. හරිද? මේ සිතින් ඔයා හිතලා දානයක් දෙනවා කියලා කියන්නේ ගොඩක් ඔයාට හොඳ කුසල කර්මයක් ඒක. නේද? හොඳ විපාකයක් ලබා දෙන අවස්ථාවක්. හොඳ විපාකයක් ලබා දෙන ක්‍රියාවක්. ඉතින් ඒ හින්දා අන්න ඒ වගේ කුසල කර්ම කරනකොට ඒව හොඳ කුසල විපාකයන් ඔයාට ලැබෙනවා. තවත් සමහර අවස්ථාවලදී අපිට මෙන්න මේ වගේ හිතුත් ඇති වෙනවා. බලන්නකො මේ සිත උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල සිත. උපේක්ඛා සහගතයි කියන්නේ මොකක්ද? මෛත්‍රී සිතකින් යුක්තයි. ඉස්සලා සතුටින්. හැබැයි විශේෂ සතුටක් හෝ දුකක් හෝ නැතුව අපි කරන්නා වූ කුසල කර්මක් තියෙනවා. හරිද? දැන් ඔන්න ඔයා ගෙදරටලා කල්පනා කර කර ඉන්නවා. හරිද? දැන් ඔයා ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක් කියන්නකෝ. එක්ක සල්ලිත් නැහැ. කණ්ඩත් නැහැ. එහෙන් එක එක ප්‍රශ්න. එහෙම තියෙනවා කියන්නකෝ. උදාහරණයක් අපි ගමුකෝ. එහෙම ප්‍රශ්න තියෙන වෙලාවක ඔයා කල්පනා කර කර ඉන්නකොට ඔයාට නිකම්ම හිතෙනවා යන්න ඕනේ පන්සල පැත්තේ. ගිහලා බෝධි පූජාවක්වත් තියන්න ඕනේ. හරිද? දැන් මේ බෝධි පූජාවක්වත් තියන්න ඕනේ කියලා ඔයාට කල්පනා වුණාට ඔයාට ඒක පිළිබඳ ලොකු සතුටකුත් නැහැ. හැබැයි දුකකුත් නැහැ. හරිද? දුකකුත් නැහැ. ඔයාට හිතෙනවා නිකම්ම මම යන්න ඕනේ පන්සල පැත්තේ ගිහලා බෝධි පූජාවක් තියන්න ඕනේ. එතකොට මේ කරදර පොඩ්ඩක් හරි අඩු වෙලා යන්න නැතේ කියලා හිතලා ඔන්න ඔයා යනවා පන්සල පැත්තේ ගිහලා බෝධි පූජාවක් තියනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී දැන් ඔයා දන්නවා. හරිද? ඔයාට ඇති වෙන්නේ උපේක්ඛා සහගතයි. දුකක් තිබෙත් නැහැ මේ සතුටක් තිබෙත් නැහැ. එහෙනම් උපේක්ඛා සහගතයි. ඥාන සංපයුක්තයිද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඥාන සංපයුක්තයිද මේ අවස්ථාව? ඔයා හිතුවා නේද මේ කරදර ටිකක් අඩු වෙලා යන්නත් එක බෝධි පූජාවක් තියන්න ඕනේ කියලා. එහෙම හිතුවා නේද? කරදර අඩු වෙලා යන්නත් එක්ක කියලා හිතක් ඔයාට ඇති වුණා නම් හිතුණා නම් ඔයා දන්නවා මේ බෝධි පූජාව කියලා කියන්නේ හොඳ කුසලයක්. ඒකෙන් මගේ ජීවිතේට හොඳ සුභසිද්ධියක් වෙන්නට පුළුවන්. ඒ තියෙන කුසල ශක්තියෙන් මගේ ජීවිතේට හොඳ සුභසිද්ධියක් වෙන්නට පුළුවන්. ඒ හින්දා මම යන්න ඕනේ බෝධි පූජාවක් තියන්න කියලා තමයි මෙයා මේ වැඩේට යන්නේ. ඔයා යන්නේ. එහෙනම් එයාට මේ කුසලයක් කරන්න කියලා අවබෝධ කරගන්නට හොඳ නුවණක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේ අපි කියනවා ඒ ඇති උනේ උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල සිත කියලා. පැහැදිලිද? හරි. දැන් ඔන්න ඔයාම හිතලා ගිහලා බෝධි පූජාවක් තියෙන අවස්ථාවේ තමයි ඔන්න ඔය හිත ඇති උනේ. බෝධි පූජාව මම උදාහරණයකට ගත්තේ හොඳේ. මේ වගේ ඕන තරම් උදාහරණ ගන්නට පුළුවන්. දැන් ඊළඟට ඉන්නවා ඔයා ඔහේ කල්පනා කර කර ඉන්නවා ගෙදරටලා එන ප්‍රශ්න වලින් කල්පනා කර කර ඉන්නකොට හදිස්සිය වගේ යාළුවෙක් ගෙදරට ඇවිල්ලා කියනවා ඔය ප්‍රශ්න පොඩ්ඩක් නැති වෙලා යන්නත් එක්ක ගිහින් බෝධි පූජාවක් තියන්නකෝ. මමවත් මේ බෝධි පූජාව තියුවා මට නම් හොඳ ගුණයක් ලැබුණා. ඔයත් ගිහින් බෝධි පූජාවක් තියන්න. එතකොට ඔය ප්‍රශ්න ටිකක් අඩු වෙලා යයි කියලා වගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා. හරිද? ඒක කිව්වට පස්සේ ඔයා කල්පනා කරනවා ඇත්ත තමයි. මං ගිහින් බෝධි පූජාවක් තියන්න ඕන. එතකොට මේ ප්‍රශ්න ටිකක් නැති වෙලා යන්නේ නැත යාළුවා කිව්වා වගේ. කියලා අන්න ඒ වගේ අවස්ථාවක කවුද ඔයාට කිව්වේ බෝධි පූජාවක් තියන්න කියලා? ඒ කුසලයේ කරන්න කියලා කවුද කිව්වේ? වගේ යාළුවා. නේ වගේ හිතවතා. නැත්තම් නෑදෑයා. හරිද? ඒ කෙනෙක් කියපු දේ හින්දා ඔයා ගිහින් මේ කුසල කර්මය කරනවා. හැබැයි ඔයා දන්නවා මේකෙන් මේ කරන්නේ කුසල කර්මයක් කියලා දන්නවනේ. අන්න එහෙනම් ඥාන සම්පයුක්තයි. හැබැයි විශේෂ සතුටකිනුත් නෙමෙයි කරන්නේ. දුකකුත් නැහැ. එහෙනම් උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසලසිත තමයි ඔන්න යෙදුනේ. හරිද? දැන් ඔන්න බලමු ඥාන විප්‍රයුක්ත පැත්තට. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත පැත්තට අපි යමු. හරිද? උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසලසිත අපිට ඇති වෙන්නේ මොනවද? දැන් බලන්න. සතුටකින් හෝ දුකකිනුත් නෙමෙයි මේක ඇති වෙන්නේ මදහත් සිතකින් යුක්තව. ඥාන විප්‍රයුක්තයි. කුසලයක් මේ කරන්න කියලා අවබෝධ කරගන්නෙත් නැහැ. හරිද? එහෙම නුවණක් වාට ඇත්තෙත් නැහැ. වාට එහෙම හිතෙන්නෙත් නැහැ මේ කරන්නේ කුසලයක් කියලා. මේ වාම හිතලා කරනවා. මෙන්න මේ වගේ අවස්ථා තියෙනව නේද? ඔය ඩස්බින් එකට හලනවා වෙනුවට ඔයා මොකද කරන්නේ? මේක ගිහිලා සතෙකුට කන්න දෙන්න කියලා ඔන්න දානවා. සතෙක් කාපු දෙන්න. කනවා නම් කාපු දෙන්න. කියලා නිකන් හලලා එනවා. මේ වගේ අවස්ථාවක ඔයා මොකද කරන්නේ? ඔයාට මොකද්ද මේ කරන්න දෙන්නේ?
උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත් තමයි වට මේ ඇති වෙන්නේ. හරිද? ඊට පස්සේ උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. ඒ කියන්නේ කවුරු හරි කියලා කරන්නේ. කවුරු හරි කියලා කරන අවස්ථාවක් තියෙනවනේ. දැන් මෙහෙම. ගෙදෙට්ට කවුරු හරි අපි කියමුකෝ මොනවා හරි ඉල්ලගෙන කෙනෙක් එනවා. යාචකයෙක් එනවා. හිඟන මිනිස්සෙක් එනවා. හරිද? හිඟන මිනිස්සෙක් ආවහම දැන් ඔයා මොකුත් හිතන්නේ නැහැ. ඔය මොකුත් ඕනේ නැහැ. ඔහොම කියලා ඉන්නවා. ගෙදර කවුරු කියනවා අන්න අර මිනිස්සුන්ට මොනවා හරි ටිකක් දීලා යවන්න. හරිද? කියලා කියනවා. ඊට පස්සේ ඔයා කියනවා අන්න ඒව උන්ට දීලා වැඩක් නැහැ කියලා හිතලා හරිද? එහෙමත් හිතාගෙන ඔහේ ගිහිල්ලා නිකන් දීලා එනවා. හරිද? හැබැයි ඔයා හිතන්නේ නැහැ මේක දෙන එක අපරාධයි. එහෙම මොකුත් හිතන්නෙත් නැහැ. අර කිව්ව හින්දා ගියා කීයක් හරි ගත්තා ගියා දුන්නා ආවා. හරිද? ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාට ඇති වෙන්නේ මොකක්ද? උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කුසල සිත් 8 ඔයාට ඇති වෙන්නේ. දැන් මම කිව්වනේ බොහොම ලේසි මේව මතක තියාගන්න කියලා. විපාක සිත් දැන් ඔයා ඉස්සෙල්ලා කරපු කුසල සිත් වල විපාක සිත්ය. විපාක ඇති වෙනකොටත් ඔයාට ඇති වෙන්නේ කොහොමද? ඒ විදිහටම තමයි. ඔයා සෝමනස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල සිතක් යොදාගෙන කුසලයක් කරා නම් ඒකට අදාළ ඔයාට ඇති වෙන විපාක සිත මොකක්ද? සෝමනස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික විපාක සිත. හරිද? ඔය විදිහටම තමයි. ඔයාට ඉස්සෙල්ලා කුසලයක් කරනකොට සෝමනස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික නෙමෙයි සසංකාරික කුසල සිත නයි යෙදුනේ. හරිද? ඒක විපාක දෙනකොට කොහොමද දෙන්නේ? ඒකෙම විපාක සිත. අර විදිහටම අගමාරු වෙන්නේ මොකක්ද? විපාක සිත විතරයි. කුසල සිත විපාක සිත බවට හැරෙනවා විතරයි. හරිද? දැන් ඔය විදිහටම අපි ගලමු මේ කුසල කර්ම පිළිබඳව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඇති වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. හරිද? දැන් එතකොට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ කුසල කර්මයන් කරනවාද? හොඳ කර්මයන් කරනවා. හැබැයි යාලා කුසලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කුසලයක් කියලා හිතන්නේ නැහැ. හරිද? දැන් බලන්න ඒ වගේ වෙලාවට සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කිරිය සිතක් තමයි දැන් තමන්ම හිතලා දැන් අපි කියමු රහතන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා මේ දුප්පත් මිනිස්සෙකුට කැම ටිකක් දෙනවා. වෙන්න පුළුවන්ද බැයිද? වෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ හිතනවද මං කලේ ලොකු කුසලයක්. මේකෙන් මට හොඳ විපාකයක් ලැබෙන්න ඕන කියලා රහතන් වහන්සේ හිතනවද? නෑ. රහතන් වහන්සේ හිතන්නේ කොහොමද? මේක තවත් එක ක්‍රියාවක් විතරයි. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ මේ මොකද්ද පොත උස්සලා තව දැනකින් තියනවා කියන මොකද්ද? නැත්නම් මේ පුටුව උස්සලා තව දැනකින් තියනවා කියන්නේ මොකක්ද? ක්‍රියාවක් විතරනේ. අන්න ඒ වගේ තවත් එක ක්‍රියාවක් විතරයි කියලා තමා මේ වැඩෙත් මේ හිතන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ. ඉතින් ඒ වගේ වෙලාවට තමන්ම හිතලා දෙයක් කරනකොට ඒ දෙන්නේ රහතන් වහන්සේලාට බුදු රජාණන් වහන්සේලාට කිරිය සිත්. හරිද? සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කිරිය සිත්. මේ ආකාරයෙන් අර ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු සියලුම දේවල් වලට අදාළව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට යෙදෙන්නේ කිරිය සිත්. එතකොට අර ඉස්සෙල්ලා විදිහටම අකට කිරිය සිත් කියලා එකතු වෙනවා විතරයි මේ සිත් ටික ලියනකොට වෙන එකම වෙනස. හරිද? පැහැදිලිද ඒ කරුණු ටික? හරි. දැන් අපි ඔය කරුණු කාරණාත් එක්ක අපි සාකච්ඡා කළා කාමාවචර සිත් 54ක් පිළිබඳව. කාමාවචර සිත් 54 පිළිබඳවම ඔය ආකාරයෙන් අපි සාකච්ඡා කළා. හරිද? මොනවා හෝ ගැටලු තියෙනවද? අපි මේ අද සාකච්ඡා කරපු කරුණු පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මෙන්න මේ වගේ ඉතින් අපි කාමාවචර සිත් 54 පිළිබඳවම අද සාකච්ඡා කළා. නේද? අකුසල සිත් 12ක් අපි සාකච්ඡා කළා. ඒ අර්ථේ ලෝභ මූලික සිත් 8යි, දෝෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි විදිහට අකුසල සිත් 12 පිළිබඳව අපි සාකච්ඡා කළා. අහේතුක සිත් 18ක් අපි සාකච්ඡා කළා. අහේතුක අකුසල විපාක සිත් 7යි, අහේතුක කුසල විපාක සිත් 8යි, අහේතුක කිරිය සිත් 3යි කියලා අපි සාකච්ඡා කළා. ඊට පස්සේ කුසල සිත් 24ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. කාමාවචර කුසල සිත් 8යි, කාමාවචර විපාක සිත් 8යි, කාමාවචර කිරිය සිත් 8යි. හරිද? අර අපි මේ සාකච්ඡා කළේ බොහොම සරලවනේ. ගොඩාක් ගැඹුරට අපි කතා කරන් ගියේ නැහැ. හරිද? මෙන්න මේ වගේ බොහොම සරලව ඔයාලා කරුණු කාරණා මතක තියාගන්නට පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. හරිද? ඒකෙන් මම ඔයාලට මතක තියාගන්න කියලා කියනවා මේ කාමාවචර සිත් 54 ඇතුලේ අනිවාර්යෙන් මේ අකුසල සිත් 12 මතක තියාගන්න. ඒක අතිශය වැදගත් විභාගයක්. හරිද? ඊට අමතරව
මේ අහේතුක කිරිය සිත් තුන අනිවාර්යෙන් මතක තියාගන්න. අහේතුක කිරිය සිත් තුන අනිවාර්යෙන් කටපාඩමේ තියාගන්න. හරිද? ඒ වගේම මේ කුසල සිත් 24න් මේ කාමාවචර කුසල සිත් 8 මතක තියාගන්න. උකෝ අමාරුවක් නැන්නේ. මේ ලෝභ මූලික සිත් 8 පාඩම් කරගත්තා වගේම අර මම chart එකේ දාලා තියෙනෙත් ඒක ඊතල වලින්. නැත්තම් රූල් 8ක දානවට වඩා ඒ ක්‍රමයේ ලේසි. හරිද? මතක තියාගන්න. අපේ හිත බොහොම ආසයින රූප විදිහට මතක තියාගන්න. ඊතල වලින් දාගත්තු දෙයක් විදිහට මතක තියාගන්න. ඉතින් අන්න ඒ වගේ මේ තින විදිහට මතක තියාගන්න ලියනකොට ඔයාලා රූල් වලට ලියන්න. හරිද? ඔය කියන කරුණු කාරණා ටික මතක තියාගන්න. හරි. මොනවා හරි ගැටලු තියෙනවද? අද දවසේ අපි සාකච්ඡා කරපු දේවල් පිළිබඳව මොනවා හරි ගැටලු තියෙනවද වෙන? හොඳයි. එහෙමනම් අපි ලබන සතිය අපිට සාකච්ඡා කරන්න තියෙන අපේ ඊතුරු සිත් ටික පිළිබඳව. ඒ කියන්නේ රූපාවචර, අරූපාවචර, අපි වෙනත් භූමිය වල කතා කරේ රූපාවචර, රූපාවචර සහ ලෝකෝත්තර සිත් පිළිබඳව අපිට ලබන සතියේ සාකච්ඡා කරන්නට ඉතුරු වෙලා තියෙනවා. හරිද? එහෙමනම් අද දවසේ පන්ති අපි මෙතනින් අවසන් කරමු. වෙනද වගේම මට කියන්න තියෙන හැමෝම සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, කටයුතු බොහොම හොඳින් සිහියෙන් කරගන්න. කාලය අපතේ අරින්න නැතුව අර්ථවත් දෙයක් හැමෝම කරගන්න. හොඳද? එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න. ලබන සතියේත් අපි සිකුරාදා සුපුරුදු විදිහටම අපි හම්බෙමු. හැමෝටම